අද මම ආරම්භ කරන්න යන්නේ 9 ශ්‍රේණියේ ඊළඟ පාඩම. 9 ශ්‍රේණියේ තියෙන ඊළඟ පාඩම තමයි වැටීම සහ විද්‍යාත්මක අංකණය කියන පාඩම. හරි, වැටීම සහ විද්‍යාත්මක අංකණය කියන පාඩමේ අපි මුලින්ම බලමු විද්‍යාත්මක අංකණයෙන් ලිවීම කියන්නේ මොකක්ද කියන එක. එතකොට විද්‍යාත්මක අංකණයෙන් ලිවීම කියලා කියන්නේ අපි යම් විශාල සංඛ්‍යාවක් කෙටි කර දක්වන ක්‍රමයකට. ඒ කියන්නේ අපි දැක්කොත් එහෙම අපි දකිනවා යම් යම් අවස්ථාවල විශාල සංඛ්‍යා තියෙනවා. අන්න ඒ විශාල සංඛ්‍යා අපිට කෙටි කරලා දක්වන්න පුළුවන් ක්‍රමයකට තමයි අපි කියන්නේ විද්‍යාත්මක අංකණය කියලා. හරි. ඒතර අපි යම් සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණයෙන් ලියනවා කියලා කියන්නේ අපි ඒ සංඛ්‍යාව 1ත් 10ත් අතර සංඛ්‍යාවක් සහ 10 බලයක් විදිහට ලියනවා. අන්න මේ විදිහට ලියන ක්‍රමයකට තමයි අපි කියන්නේ විද්‍යාත්මක අංකණයෙන් ලියනවා කියලා. හරි, අපි බලමු උදාහරණ කිහිපයක්. ඒකෙදී අපි මුලින්ම බලන්නේ එකට වැඩි සංඛ්‍යා විද්‍යාත්මක අංකණයෙන් ලියන එක. ඒ කියන්නේ එක සහ එකට වැඩි සංඛ්‍යා විද්‍යාත්මක අංකණයෙන් ලිවීම කියන එක. හරි. අපිට දීලා තියෙනවා 3,20,000 කියන එක. දැන් මට මේක කෙටි කරලා ලියන්න ඕනේ. ඒතර කෙටි කරලා ලිවීමේදී මම මුලින්ම කරන්න ඕනේ මෙයාව ලියා ගන්න ඕනේ 1ත් 10ත් අතර සංඛ්‍යාවක් විදිහට. ඒ කියන්නේ මෙන්න මේ පිටිපස්සේ තියෙන දශම තිත ඉස්සරහා එක සංඛ්‍යාවක් ඉතුරු වෙනකන් ගේන්න ඕනේ. මොකද 1ත් 10ත් අතර සංඛ්‍යාවක් කියලා කියන්නේ ඒ සංඛ්‍යාවල තියෙන්නේ එක ඉලක්කමයි. අන්න ඒ හින්දා මේ තියෙන දශම තිත තියෙන තැන ඉඳලා එක සංඛ්‍යාවක් ඉතුරු වෙනකන් අපි ඉස්සරහට ගේන්න ඕනේ. ඒතර අපිට ලියා ගන්න පුළුවන් මේ පිටිපස්සේ තිබ්බ දශම තිත ඉස්සරහට ගෙන ආපුවාම 3.2 කියලා අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ මෙයාව ලියනවා අපි 10 බලයක් විදිහට. ඒ 10 බලය අපි කීයද කියලා තීරණය කරන්නේ අපි මේ දශම තිත කොච්චර ප්‍රමාණයක් ඉස්සරහට ගෙනාවද කියන එක මත. ඒතර අපි දශම තිත ඉස්සරහට ගේනවා 1යි 2යි 3යි 4යි 5ක් ඉස්සරහට ගේනවා. එහෙනම් 10 පස්වෙනි බලය කියලා අපිට ලියන්න පුළුවන්. ඒතර ඔය විදිහට තමයි අපි විද්‍යාත්මක අංකණයෙන් යම් සංඛ්‍යාවක් ලියන්නේ. ඊළඟ උදාහරණය 9 කියන එක්කෙනා අපිට විද්‍යාත්මක අංකණයෙන් ලියන්න කියලා කියනවා. එතකොට 9 කියන එක්කෙනා විද්‍යාත්මක අංකණයෙන් ලියන්නේ අපි මුලින්ම මෙයා 1ත් 10ත් අතර සංඛ්‍යාවක් විදිහට ලියා ගන්න ඕනේ. එතකොට මේ තියෙන තනි ඉලක්කමක් නම් තනි ඉලක්කමක් තියෙනවා කියලා කියන්නේ මෙයා තියෙන්නේ 1ත් 10ත් අතර සංඛ්‍යාවක් විදිහට තමයි. එහෙනම් මෙයාව අපිට එහෙම්ම ලියා ගන්න පුළුවන්. ලියලා අපි 10 බලයක් විදිහට ලියා ගන්න ඕනේ. එතකොට මේ පිටිපස්සේ තියෙන දශම තිත අපි කොහෙටවත් කරේ නැහැ. දශම තිත එතනම තමයි තිබ්බේ හින්දා අපි මෙයාව ලියනවා 10 බිංදුවෙනි බලය කියලා. ඊළඟට 5.32 කියන එක ගැන අපිට ලියන්න කියලා කියනතර මම කිව්වා දශම තිතෙන් ඉස්සරහට තනි ඉලක්කමක් වෙනකන් මේක ගෙනාවොත් තමයි 1ත් 10ත් අතර සංඛ්‍යාවක් විදිහට වෙන්නේ කියලා. එහෙනම් මේ දශම තිත දැන් තියෙන තැන ඉඳලා බැලුවොත් එහෙම ඉස්සරහින් තියෙන එක ඉලක්කමයි. එහෙනම් එයාව නැවත වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද එයා තියෙන්නේ 1ත් 10ත් අතර සංඛ්‍යාවක් විදිහට තමයි. ඊට පස්සේ 10 බලයක් විදිහට ලියන්නේ අපි දශම තිත එහෙට මෙහෙට කරේ නැහැ. ඒ හින්දා අපිට 10 බිංදුවෙනි බලය කියලා යාවත් ලියන්න පුළුවන්. ඊළඟ උදාහරණය 275.48. මේකදී අපි මුලින්ම ලියන්න ඕනේ 1ත් 10ත් අතර සංඛ්‍යාවක් විදිහට. එහෙනම් 1ත් 10ත් අතර සංඛ්‍යාවක් විදිහට ලියන්න දශම තිතෙන් ඉස්සරහා එක ඉලක්කමක් වෙනකන් අපි දශම තිත ඉස්සරහට කියන. ඒ කියන්නේ මෙන්න මෙතනට ගේන්න ඕනේ. ඒ ගෙනාපුවාම අපිට ලියන්න පුළුවන් 2.75යි 4යි 8. මෙතන තිබ්බ දශම තිත අපි දෙකක් ඉස්සරහට ගෙනාවා. එහෙනම් ඊට පස්සේ අපි ලියනවා 10 බලයක් විදියට. ඒතර 10 බලය ලියන්නේ අපි මේ තියෙන දශම තිත අපි කීයක් ඉස්සරහට ගෙනාවද කියන එක. එතකොට තියෙන තැන ඉඳලා අපි දශම තිත දෙකක් ඉස්සරහට ගෙනාවා. මෙයා 1ත් 10ත් අතර සංඛ්‍යාවක් විදියට ලියන්න. එහෙනම් මෙයාව අපිට ලියන්න පුළුවන් 2.75යි 4යි 8 ගුණ කිරීම 10 දෙවෙනි බලය කියලා. ඒතර ඕකට තමයි අපි විද්‍යාත්මක අංකණයෙන් ලියනවා කියලා කියන්නේ. මෙතනදී අපි කතා කරේ එකට වැඩි සංඛ්‍යාවක් කොහොමද අපි විද්‍යාත්මක අංකණයෙන් ලියන්නේ කියන එක පිළිබඳව. දැන් ඔයාලට කරන්න පුළුවන් 13.1 අභ්‍යාසය. අපි කතා කරමින් හිටියේ විද්‍යාත්මක අංකණයෙන් ලිවීම කියන එක. ඒකද අපි කතා කරා කොහොමද අපි එකට වඩා වැඩි සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණයෙන් ලියන්නේ කියන එක. දැන් අපි කතා කරන්න යන්නේ බිංදුවත් එකත් අතර සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණයෙන් ලිවීම කියන කොටස. අපි බලමු උදාහරණයක් 0.25567 කියන එක අපිට විද්‍යාත්මක අංකණයෙන් ලියන්න කියලා තියෙනවා. එතකොට අපි කලින් ඉගෙන ගත්ත විද්‍යාත්මක අංකණයෙන් ලියනවා කියලා කියන්නේ
මේ සංඛ්‍යාව අපි මුලින්ම ලියනවා 1ත් 10ත් අතර සංඛ්‍යාවක් විදිහට. එහෙනම් ඉස්සෙල්ලා අපි දශම තිත ගෙනිච්චේ වම් අත පැත්තට. ඒ කියන්නේ මේ ගාන ඉස්සරහට තමයි ගෙනිච්චේ. දැන් 1ත් 10ත් අතර සංඛ්‍යාවක් කරන්න අපි කරන්න ඕනේ මේ දශම තිත බිඳුව නොවන සංඛ්‍යාවක් දක්වා පිටිපස්සට අරගෙන එන එක. එතකොට අපිට ලියන්න පුළුවන් 2.5යි 6යි 7 කියලා. මේ දශම තිත එකක් ඉස්සරහට ගත්තාම බිඳුව නොවන සංඛ්‍යාවක් දශම තිත ඉස්සරහෙන් තියෙනවා. එහෙනම් 2.5යි 6යි 7. ඊට පස්සේ අපි මෙයාව ලියන්න ඕනේ 10 බලයක් විදිහට. දැන් ඉස්සෙල්ලා අපි දශම තිත ඉස්සරහට ගෙනිච්ච හින්දා අපි ලිව්වා 10 ධන බලයක් විදිහට. දැන් අපි දශම තිත පිටිපස්සට ගේන හින්දා අපි ලියනවා 10 ඍණ බලයක් විදිහට. ඒතර අපි දශම තිත එක දශම ස්ථානයක් පිටිපස්සට ගෙනාවා. ඒ ගෙනාවේ එකක් හින්දා 10 ඍණ 1 වෙනි බලය කියලා අපි ලියනවා. තවත් උදාහරණයක් බලමු 0.004.2. එහෙනම් මේක අපිට දශම තිත දශම ස්ථාන දෙකක් පිටිපස්සට ගේන්න වෙනවා බිඳුව නොවන සංඛ්‍යාවක් දශම තිත ඉස්සරහින් තියෙනකම්. එතකොට මේක 1.10 අතර සංඛ්‍යාවක් විදිහට ලියුවහම අපිට ලියන්න වෙන්නේ 4.2 කියලා. එතකොට අපි දශම තිත ගෙනාවා දැන් දශම ස්ථාන දෙකක් පිටිපස්සට. ඒ හින්දා අපිට මෙයාව ලියන්න පුළුවන් 10 ඍණ 2. මොකද පිටිපස්සටනේ ගෙනාවේ. අපි ඉස්සරහට ගෙනිනකොට ධන කියලා තමයි ලියන්නේ. හරි දැන් 10 ඍණ දෙවෙනි බලය. ඊළඟට 0.000.0.0.0.3 කියන එක අපිට ලියන්න කියලා කියනවා. එහෙනම් අපි බිඳුව නොවන සංඛ්‍යාවක් දක්වා මේ දශම තිත පිටිපස්සට ගේන්න ඕනේ. එතකොට තමයි 1.10 අතර සංඛ්‍යාවක් විදිහට ලියවෙන්නේ. එහෙනම් අපිට ගේන්න වෙනවා මේ දශම තිත පිටිපස්සට ගෙනාවුවාම අපිට ලියන්න පුළුවන් 3.2 කියලා. එතකොට 3.2 කියලා ලියලා අපි මේ දශම තිත කොච්චරක් පිටිපස්සට ගෙනාවද කියලා බලන. එතකොට 1යි 2යි 3යි 4යි 5යි ස්ථාන පහක් අපි පිටිපස්සට ගෙනල්ලා ස්ථාන පහක් පිටිපස්සට ගෙනාපු හින්දා අපි මෙයාට ලියනවා 10 ඍණ 5 වෙනි බලය කියලා. හරි. ඔය විදිහට තමයි අපි බිඳුවත් එකත් අතර සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණයෙන් ලියන්නේ. දැන් ඔයාලට කරන්න පුළුවන් 13.2 අභ්‍යාසය. අපි දැනට කතා කරලා තියෙනවා සංඛ්‍යාවක් කොහොමද අපි විද්‍යාත්මක අංකණයෙන් ලියන්නේ කියන එක සම්බන්ධයෙන්. දැන් අපි කතා කරන්න යන්නේ විද්‍යාත්මක අංකණයෙන් දීලා තියෙන සංඛ්‍යාවක් කොහොමද අපි සාමාන්‍ය ආකාරයට දක්වන්නේ කියන එක. අපිට දීලා තියෙනවා 2.5යි 7යි 4 වැඩි කිරීම 10 දෙවෙනි බලය. ඒතර අපි ඉගෙන ගත්තා විද්‍යාත්මක අංකණයෙන් ලියනවා කියලා කියන්නේ අපි 1ත් 10ත් අතර සංඛ්‍යාවක් සහ 10 බලයක් විදිහට තමයි ලියන්න ඕනේ. නම් මෙයා ලියලා තියෙන්නේ 1ත් 10ත් අතර සංඛ්‍යාවක් සහ 10 බලයක් විදිහට. ඊට පස්සේ දැන් අපි මේක සාමාන්‍ය ආකාරයට ලියන්න යන්නේ. එතකොට සාමාන්‍ය ආකාරයට ලියද්දී අපි කරන්නේ ඔයාලට මතකද අපි මේ විද්‍යාත්මක අංකණයෙන් ලියනකොට කරේ මේ පිටිපස්සේ තිබ්බ දශම තිත මෙතන තියෙන ධන දර්ශකයක් නම් පිටිපස්සේ තියෙන දශම තිත ඉස්සරහට යම්කිසි ප්‍රමාණයක් ගෙනාපු එකයි කරේ. ඒ ගෙනාපු ප්‍රමාණය අපි මෙතන බලයක් විදිහට ලිව්වා. දැන් අපි කරන්න ඕනේ ඒ ගෙනාපු දශම තිත ඒ ප්‍රමාණයෙන් පිටිපස්සට ගන්න ඕනේ. ඒ කියන්නේ මේ 10 දෙවෙනි බලය කියලා කියන්නේ මෙන්න මේ දශම තිත අපි දෙකක් පිටිපස්සට ගන්න ඕනේ. එතකොට අපේ අගය එන්නේ 257.4 කියන එක. දෙක ගාව තිබ්බ දශම තිත අපි දෙකක් පිටිපස්සට ගත්තා. ඊළඟ උදාහරණය 3.2 වැඩි කිරීම 10 තුන්වෙනි බලය. එහෙනම් අපි 10 ධන තුන්වෙනි බලය කියලා අපි ගත්තේ මේ පිටිපස්සේ තිබ්බ දශම තිත ඉස්සරහට 3ක් ගෙනල්ලා. එහෙනම් දැන් අපි මේ ගෙනාපු දශම තිත ආයෙ 3ක් පිටිපස්සට ගෙනියන්න ඕනේ. එතකොට මේකෙදී අපිට දශම තිත ගන්න පුළුවන් එකක් විතරයි පිටිපස්සට. මොකද එතනින් එහාට සංඛ්‍යා නැහැ. ඒ සංඛ්‍යා නැති ප්‍රමාණයට අපි කරන්නේ බිංදු දාගන්න එක. එහෙනම් එක දශම තිතක් පිටිපස්සට ගත්තා. තව දශම තිත දෙකක් පිටිපස්සට ගන්න ඕනේ. ඒ හින්දා අපි අගට බිංදු දෙකක් දානවා. එතකොට අපේ අගේ එනවා 3200යි කියලා. ඒ කියන්නේ 3.2 වැඩි කිරීම 10 තුන්වෙනි බලය කියලා කියන්නේ 3200 කියන එක. ඊළඟට 2.5යි 7යි 4 වැඩි කිරීම 10 ඍණ 1 වෙනි බලය කියලා අපිට කියනවා. එතකොට මේ වගේ ඍණ දර්ශකයක් විදිහට අපි ලිව්වේ
මේ ඉස්සරහා තිබ්බ දශම තිතක් පිටිපස්සට අරගෙන ඇවිල්ලා. ඒ කියන්නේ එකත් බිංදුව අතර සංඛ්‍යාවක් තමයි මේ ලියලා තියෙන්නේ විද්‍යාත්මක අංකණයෙන්. එකත් බිංදුව අතර සංඛ්‍යාවක් කියලා කියන්නේ මේ දශම තිත තිබ්බ ඉස්සරහින් ඒක අපි පිටිපස්සට ගත්තා. එහෙනම් මේ පිටිපස්සට ගත්ත ප්‍රමාණය තමයි මෙතන එකක් කියලා තියෙන්නේ. ඒ ගත්ත ප්‍රමාණය දැන් අපි ඉස්සරහට ගන්න ඕනේ. ඒ කියන්නේ දශම තිත මෙතන ඉස්සරහට ගන්න ඕනේ. එතකොට අපිට මෙතන එනවා දශම 2යි 5යි 7යි 7. වෙන විදිහකට කිව්වොත් එහෙම 0.2යි 5යි 7යි 4 කියන එක. මේකෙදී අපි පිටිපස්සට ගත දශම තිත ඒ ප්‍රමාණයෙන් අපි දැන් ඉස්සරහට ගත්තා. ඊළඟ උදාහරණය 3.2 වැඩි කිරීම 10 ඍණ 3 වෙනි බලය කියන එක. එහෙනම් මේ ඍණ 3 වෙනි බලය කියන එක හැදිලා තියෙන්නේ මෙන්න මේ ඉස්සරහා තිබ්බ දශම තිතක් 3ක් පිටිපස්සට අරගෙන තමයි අපි 3.2 කියලා මේ ලියලා තියෙන්නේ. එහෙනම් ඒ ගත්ත පිටිපස්සට ගත්ත දශම තිත දැන් නැවත ඉස්සරහට අරගෙන යන්න ඕනේ 3ක්. හැබැයි දැන් මේක දිහා බලපුවාම මෙතන තියෙන්නේ අපිට දශම තිත ඉස්සරහට ගන්න පුළුවන් එක සංඛ්‍යාවක් විතරයි. ඒ හින්දා අපි කරන්නේ මදි ප්‍රමාණයට බිංදු දාගන්න එක. ඒතර අපි ඉස්සරහට බිංදු දෙකක් දැම්මොත් එහෙම අපිට කියන්න පුළුවන් දශම 0.032. එහෙම නැත්නම් 0.0.032. මෙතන තිබ්බ දශම තිත 1යි 2යි 3ක් ඉස්සරහට ගත්තා. එතකොට ওই විදිහට තමයි අපි විද්‍යාත්මක අංකණයෙන් දීලා තියෙන සංඛ්‍යාවක් සාමාන්‍ය ආකාරයට දක්වන්නේ. දැන් ඔයාලට කරන්න පුළුවන් 13.3 අභ්‍යාසය. අපි කතා කරමින් හිටියේ වැටීම සහ විද්‍යාත්මක අංකණය කියන පාඩම. ඒක අපි මුලින්ම කතා කරා විද්‍යාත්මක අංකණය කියන කොටස. විද්‍යාත්මක අංකණය කියන කොටසදී අපි කතා කරලා බැලුවා මොකද්ද විද්‍යාත්මක අංකණය කියලා කියන්නේ, කොහොමද අපි විද්‍යාත්මක අංකණයෙන් ලියන්නේ කියන එක. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ සංඛ්‍යා වැටීම කියන එක. එතකොට අපි සංඛ්‍යාවක් වටයනවා කියලා කියන්නේ අපි සංඛ්‍යාවක් ආසන්න අගයකට දක්වන එකට තමයි අපි වැටීම කියලා කියන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම ඔයාගේ බර කවුරු හරි අහුවොත් එහෙම ඔයා ඒකට ආසන්න අගයක් කියන්න පුළුවන්. ඔයාගේ බර කීයද කියලා අහපුවම ඔයාලට කියන්න පුළුවන් මගේ බර 40ක් විතර ඇති. මගේ බර 50ක් විතර ඇති. හරිද? හැබැයි ඇත්තටම ඔයාගේ බර එක්කෝ 40ට වඩා වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 40ට වඩා අඩු වෙන්න පුළුවන්. ඔයා එක කියන්නේ වුණාට මගේ බර 40ක් විතර ඇති කියලා. එහෙනම් මේ වගේ අවස්ථාවක් තමයි අපි වැටීම කියලා කියන්නේ. ඒත් අපි දැන් බලමු කොහොමද අපි සංඛ්‍යා වැටීමක් කරන්න කියන එක. හරි මුලින්ම බලමු අපි සංඛ්‍යාවක් කොහොමද ආසන්න 10ට වැටීම කරන්න කියන එක. හරි උදාහරණයක් විදිහට අපි ගමු 74 කියන එක. මේ 74 කියන එකේ ආසන්න 10ට වැටීමේදී අපි බලන්න ඕනේ මේ 74 කියන එක්කෙනාට පිටිපස්සෙන් ඉන්න 10 ගුණාකාරය සහ 74 ඉස්සරහින් ඉන්න 10 ගුණාකාරය. එතකොට 74ට පිටිපස්සෙන් ඉන්න 10 ගුණාකාරය තමයි 70 කියලා කියන්නේ. එතකොට ඒක අපිට හදාගන්න පුළුවන්. මෙතන තියෙන සංඛ්‍යාවටම පිටිපස්සට මේ තියෙන 10 ස්ථානයේ සංඛ්‍යාවේ මේ 10 ස්ථානයේ පිටිපස්සට අපි බිඳුවක් දාගන්නවා. එතකොට 70 කියලා එනවා. හරි එතකොට 70 කියන එක තමයි මෙයාට පිටිපස්සෙන් ඉන්න 10 ගුණාකාරය. 80 කියන එක තමයි මෙයාට ඉස්සරහින් ඉන්න 10 ගුණාකාරය. දැන් එහෙනම් අපි බලන්න ඕනේ මෙයා වටයපුවාම අයිති වෙන්නේ 70ටද එහෙම නැත්නම් 80ටද කියන එක. එතකොට අපි සංඛ්‍යාවක් 10ට වැටීමේදී අපි බලන්නේ ඒ සංඛ්‍යාවේ 10 ස්ථානයට පිටිපස්සෙන් තියෙන ස්ථානය. කියන්නේ එක ස්ථානයේ තියෙන අගය. එතකොට එක ස්ථානයේ තියෙන අගය 5ට වඩා අඩු නම් අපි වට යන්නේ මෙන්න මේ කලින් 10 ගුණාකාරයට. මෙතන තියෙන එක ස්ථානයේ තියෙන අගය 5 හෝ 5ට වඩා වැඩි නම් අපි අග යන්නේ ඉස්සරහා තියෙන 10 ගුණාකාරයට. එහෙනම් මෙතන බලපුවාම එක ස්ථානයේ තියෙන්නේ 4 කියන එක. ඒ හින්දා අපි කලින් 10 ගුණාකාරයට තමයි වට යන්නේ. ඒතර මෙතන පිළිතුර එන්නේ 70 කියන එක. ඊළඟ උදාහරණය 257 කියන එක අපි ආසන්න 10ට වට යන්න යන්නේ. එතකොට දැන් මේක අපි හඳුනා ගන්න ඕනේ මෙයාට දෙපැත්තේ ඉන්න 10 ගුණාකාර දෙක. 257ට කලින් තියෙනවා 250 කියන එක. ඒක හදා ගන්න පුළුවන් මම කිව්වා මේ 10 ස්ථානයට එනකල් තියෙන සංඛ්‍යා ටික ලියන්න එක ස්ථානයට බිඳුවක් දාන්න. එතකොට 250. එහෙනම් 250 තියෙන්නේ කලින්
10 ගුණාකාරයේ විදිහට ඊට පස්සේ තියෙන 10 ගුණාකාරයේ විදිහට තියෙන්නේ 260 කියන එක. එහෙනම් 250ත් 260ත් අතර තමයි 257 කියන සංඛ්‍යාව තියෙන්නේ. ඊට පස්සේ මම කිව්වා අපි ආසන්න 10ට වටේනකොට එක ස්ථානයේ දිහා බලන්න කියලා. එහෙනම් එක ස්ථානයේ දිහා බලලා එක ස්ථානයේ තියෙන අගය පහට වඩා අඩු නම් අපි කලින් 10 ගුණාකාරයටත් එක ස්ථානයේ තියෙන අගය 5 හෝ 5ට වඩා වැඩි නම් ඉස්සරහා තියෙන 10 ගුණාකාරයටත් වැටීම කරනවා. එතකොට මේකේ බලපුවාම එක ස්ථානයේ තියෙන්නේ 5ට වඩා වැඩි අගයක්. ඒ හින්දා අපිට ගන්න වෙන්නේ 260 කියන එක තමයි මෙයාගේ 10ට වටේවුවාම වෙන පිළිතුර විදිහට. ඊළඟ උදාහරණය 6485 අපිට ආසන්න 10ට වට යන්න කියලා කියනවා. එහෙනම් 6485 කියන එක්කෙනාගේ තියෙන ඉස්සෙල්ලා තියෙන 10 ගුණාකාරය තමයි 6480 කියන එක. ඒක මම ලියන දේ කියලා දුන්න මේ 10 ස්ථානයට එනකල් ලියලා අකට බිඳුවක් දාන්න. ඊට පස්සේ එයාට ඉස්සරහෙන් තියෙන 10 ගුණාකාරය තමයි 6480ට 10ක් එකතු කරපුවාම 6490. එහෙනම් මේ අතර තියෙන 6485 කාටද අයිති වෙන්නේ කියන එක අපි හොයාගන්න ඕනේ. එතකොට මේකේ අපි බලනවා එක ස්ථානයේදී එක ස්ථානයේ තියෙන්නේ 5 කියන ඉලක්කම. එතකොට අපි කිව්වා 5 හෝ 5ට වඩා වැඩි නම් අපි ඉස්සරහා තියෙන 10 ගුණාකාරයට තමයි වට යන්නේ. 5ට වඩා අඩු නම් තමයි කලින් තියෙන 10 ගුණාකාරයට වට යන්නේ. එහෙනම් මේකෙදි 5 කියන ඉලක්කම ඇවිල්ලා තියෙන හින්දා අපිට ගන්න වෙන්නේ ඉස්සරහා තියෙන 10 ගුණාකාරය. ඒ කියන්නේ මේකේ පිළිතුර එන්න ඕනේ 6490 කියන එක. දැන් ඔයාලට කරන්න පුළුවන් 13.4 අභ්‍යාසය. අපි කලින් ඉගෙන ගත්තා සංඛ්‍යාවක් කොහොමද අපි 10ට වට යන්නේ කියන එක පිළිබඳව. දැන් අපි කතා කරන්න යන්නේ සංඛ්‍යාවක් කොහොමද අපි ආසන්න 100ට සහ ආසන්න 1000ට වට යන්නේ කියන එක පිළිබඳව. අපි මුලින්ම බලමු කොහොමද අපි සංඛ්‍යාවක් ආසන්න 100ට වට යන්නේ කියලා. හරි අපි උදාහරණයක් ගත්තොත් එහෙම 532 කියන එක අපි මුලින්ම හඳුනා ගන්න ඕනේ 532 කියන එක්කෙනාගේ කලින් තියෙන 100 ගුණාකාරය සහ පස්සේ තියෙන 100 ගුණාකාරය. එතකොට ඉස්සෙල්ලා මම කියලා දීපු ක්‍රමයම මෙතනදී භාවිතා කරන්න පුළුවන්. මෙතනදී අපි සිය ස්ථානයට එනකන් තියෙන සංඛ්‍යා ටික ලියලා ඉස්සරහා ඉඳන් සිය ස්ථානයට එනකන් තියෙන සංඛ්‍යා ටික ලියලා අගට බිංදු දෙකක් දාගන්න. එතකොට 5 කියන ඉලක්කම විතරයි සිය ස්ථානයේ කියන එක දක්වා තියෙන්නේ. අගට බිංදු දෙකක් දාගත්තාම 500 තමයි මෙයාගේ ඉස්සරහෙන් තියෙන 100 ගුණාකාරය. 532ට කලින් තියෙන 100 ගුණාකාරය තමයි 500 කියන එක. එතකොට 532 කියන එක්කෙනාට පස්සේ තියෙන 100 ගුණාකාරය තමයි 600 කියන එක. එහෙනම් දැන් අපි තීරණය කරන්න ඕනේ මේ සංඛ්‍යාව අයිති වෙන්නේ 500 කියන එක්කෙනාටද එහෙම නැත්නම් 600 කියන එක්කෙනාටද කියන එක පිළිබඳව. එතකොට මේකෙදි අපි බලන්න ඕනේ දැන් මේකේ අපි ආසන්න 100 ගුණාකාරයනේ 100 ගුණාකාරය බලනවා නම් අපි බලන්නේ 10 ස්ථානයේ දිහා. අපි 10 ගුණාකාරය නැත්නම් 10ට වැටීමේදී අපි බැලුවේ එක ස්ථානයේ දිහා 100ට වැටීමේදී අපි බලන්නේ 10 ස්ථානයේ දිහා. ඒතර මේ 10 ස්ථානයේ තියෙන අගය 5ට වඩා අඩු නම් අපි ඒක කලින් 100 ගුණාකාරයට වටේනවා. මෙතන 10 ස්ථානයේ තියෙන අගය 5 හෝ 5ට වඩා වැඩි නම් අපි ඉස්සරහා තියෙන 100 ගුණාකාරයට තමයි මේක වට යන්නේ. එහෙනම් දැන් මෙතන ගත්තාම 10 ස්ථානයේ තියෙන 3 කියන ඉලක්කම. එතකොට 3 කියන ඉලක්කම 5ට වඩා අඩු හින්දා අපිට මෙයාව වට යන්න වෙන්නේ කලින් 100 ගුණාකාරයට. ඒ කියන්නේ 532 කියන එක නා ආසන්න 100ට වටේපුවාම අපිට 500 කියලා පිළිතුරක් ගන්න පුළුවන්. ඊළඟට 9473 කියන එක්කෙනා ආසන්න 100ට වැටීම. එතකොට 9473 කියන එක්කෙනාගේ කලින් තියෙන 100 ගුණාකාරය තමයි 9400 කියන එක. 100 ස්ථානයට එනකල් ලිව්වා අගට බිංදු දෙකක් දැම්මා. ඊට පස්සේ
මෙයාට පස්සේ තියෙන 100 ගුණාකාරය තමයි 9500 කියන එක. අපි බලමු දැන් මේ සංඛ්‍යාව වටයපුවාම එන්නේ 9400ටද එහෙම නැත්නම් 9500ටද කියන එක. එතකොට අපි බලන්නේ ආසන්න 100ට වැටීමේදී අපි බලන්නේ 10 ස්ථානයේ දිහා. මේ 10 ස්ථානයේ තියෙන අගය 5ට වඩා වැඩි හින්දා අපිට මෙයාව වට යන්න වෙන්නේ 9500 කියන එකට. එතකොට 9473 කියන එක ආසන්න 100ට වටයපුවාම අපිට ගන්න පුළුවන් 9500 කියන පිළිතුර. ඊළඟ උදාහරණය 6953 කියන එක. 6953 කියන එකනාගේ කලින් තියෙන 100 ගුණාකාරය තමයි 6900 කියන එක. ඒක අපි හදාගත්තේ 100 ස්ථානයේ වෙනකන් තියෙන සංඛ්‍යා ටික ඉස්සරහා ඉඳන් ලියලා අකට බිඳු දෙකක් දාගත්තාම අපිට මේ සංඛ්‍යාව මොකක්ද කියන එක හොයාගන්න පුළුවන්. 6900 කියන එක 6900ට පස්සේ තියෙන 100 ගුණාකාරය තමයි 7000 කියන එක. 6900ට පස්සේ තියෙන්නේ 100 ගුණාකාරය 7000 කියන එක. එහෙනම් දැන් අපි බලන්න ඕනේ මේ 6953 කියන එක අයිති වෙන්නේ 6900ටද එහෙම නැත්නම් 7000ටද කියන එක. එතකොට අපි බලන්නේ ආසන්න 100ට වටේන හින්දා 10 ස්ථානයේ දිහා බලන්න. ඒතර 10 ස්ථානයේ තියෙන අගය 5 හෝ 5ට වඩා වැඩි නම් අපි ඉස්සරහ තියෙන 100 ගුණාකාරයට තමයි වට යන්නේ. ඒ හින්දා අපිට 6953 කියන එක ආසන්න 100ට වටේපුවාම 7000 කියලා පිළිතුරක් ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ සංඛ්‍යා වැටීම කියන එකේම සංඛ්‍යාවක් ආසන්න 1000ට වැටීම කියන කොටස. ඒකෙදි අපි බලමු උදාහරණයක 2452 කියන එක අපිට ආසන්න 1000ට වට යන්න කියලා කියනවා. ඒතර අපි හඳුනා ගන්න ඕනේ 2452ට කලින් තියෙන 1000 ගුණාකාරය සහ 2452ට පස්සේ තියෙන 1000 ගුණාකාරය. එතකොට 2452ට කලින් තියෙන 1000 ගුණාකාරය තමයි 2000 කියලා කියන්නේ. 2452ට පස්සේ තියෙන 1000 ගුණාකාරය තමයි 3000 කියලා කියන්නේ. එහෙනම් දැන් මේකෙදි අපි මේ අගය 2000ටද 3000ටද අයිති කියන එක තීරණය කරන්න ආසන්න 1000ට වැටීමේදී අපි බලන්නේ 100 ස්ථානයේ දිහා. ඒතර මේ 100 ස්ථානයේ තියෙන අගය 5ට වඩා අඩු නම් කලින් තියෙන 1000 ගුණාකාරයටත් 5 හෝ 5ට වඩා වැඩි නම් ඉස්සරහා තියෙන 1000 ගුණාකාරයටත් අපි වට යනවා. එතකොට මෙතන තියෙන්නේ 4 කියන ඉලක්කම. ඒ කියන්නේ 5ට වඩා අඩු වගයක්. ඒ හින්දා අපි 2452 ආසන්න 1000ට වටේපුවාම පිළිතුර එන්නේ 2000 කියන එක. ඊළඟ උදාහරණය 23567 කියන එක ආසන්න 1000ට වට යන්න කියලා කියනවා. එතකොට අපි හඳුනා ගන්න ඕනේ 23567 කියන එකනට කලින් තියෙන 1000 ගුණාකාරය සහ 23567 කියන එකනට පස්සේ තියෙන 1000 ගුණාකාරය. එතකොට ඒක අපිට හදා ගන්න පුළුවන් සංඛ්‍යා මුල ඉඳලා 1000 ස්ථානය වෙනකන් ලියාගෙන අගට බිංදු 3ක් දැන් දාන්න ඕනේ. 1000 ස්ථානයට යනකන් ලියලා බිංදු 3ක් දාගන්න ඕනේ. එතකොට 23567 කියන එකනාගේ කලින් තියෙන 1000 ගුණාකාරයේ විදිහට අපිට ගන්න පුළුවන් 23000 කියන එක. පස්සේ තියෙන 1000 ගුණාකාරය වෙන්නේ එහෙනම් 24000 කියන එක. එතකොට මේකෙන් මෙයා 23000ටද 24000ටද අයිති කියන එක තීරණය කරන්න අපි බලනවා 100 ස්ථානයේ දිහා. 1000නේ ආසන්න 1000ට වට යන්න කියන හින්දා අපි බලනවා 100 ස්ථානයේ දිහා. එතකොට 100 ස්ථානයේ තියෙන අගය 5 වෙන හින්දා අපි 5 හෝ 5ට වඩා වැඩි නම් අපි ඉස්සරහා තියෙන 1000 ගුණාකාරයට තමයි වට යන්න ඕනේ. එහෙනම් 5 කියන ඉලක්කම තියෙන හින්දා අපිට මේක වට යන්න වෙන්නේ 24000ට. ඒ කියන්නේ 23567 ආසන්න 1000ට වටේපුවාම 24000 කියන පිළිතුර වලට එන්න ඕනේ. ඊළඟ උදාහරණය 99999 කියන එක අපිට ආසන්න 1000ට වට යන්න කියලා කියනවා. එතන මේක අපි මුලින්ම කලින් තියෙන 1000 ගුණාකාරය සහ පස්සේ තියෙන 1000 ගුණාකාරය හඳුනා ගන්න ඕනේ. එතකොට මෙයාගේ කලින් තියෙන 1000 ගුණාකාරය තමයි 99000 කියන එක. එතකොට ඒක හදාගන්නේ අපි මුල ඉඳන් අපි ලියාගෙන යනවා 1000 ස්ථානයට යනකම්. ඒ 1000 ස්ථානයට යනකම් ලියලා අගට බිංදු 3ක් දාගන්න. අග ඉලක්කම් 3ට බිංදු 3ක් දාගන්න. එතකොට 99000යි. 99000ට පස්සේ තියෙන 1000 ගුණාකාරය තමයි
ලක්ෂය කියලා කියන්නේ. එහෙනම් අපි බලන්න ඕනේ මේක අයිති වෙන්නේ 99000ටද එහෙම නැත්නම් ලක්ෂයටද කියන එක. එතකොට ඒක අපි බලන්නේ ආසන්න 18 වටේන හින්දා ඊට කලින් තියෙන ස්ථානය දිහා තමයි බලන්නේ. ඒ කියන්නේ සිය ස්ථානයේ දිහා. එතකොට සිය ස්ථානයේ තියෙන අගය 5ට වඩා වැඩි හින්දා 5 හෝ 5ට වඩා වැඩි හින්දා ඒ කියන්නේ 9 කියන්නේ 5ට වඩා වැඩි අගයක් අපිට ඉස්සරහා තියෙන 1000 ගුණාකාරයට තමයි වට යන්න වෙන්නේ. ඒ කියන්නේ 99999 ආසන්න 18 වට යපුවාම එන පිළිතුර ලක්ෂය කියන එක. හරි. දැන් ඔයාලට කරන්න පුළුවන් 13.5 අභ්‍යාසය. අපි කතා කරමින් ඉන්නේ වැටීම කියන පාඩම. මේ වැටීම කියන පාඩමේදී අපි කතා කරා අපි සංඛ්‍යාවක් කොහොමද 10ට වට යන්නේ, සංඛ්‍යාවක් කොහොමද අපි 100ට වට යන්නේ සහ සංඛ්‍යාවක් කොහොමද අපි 1000ට වට යන්නේ කියන එක සම්බන්ධයෙන්. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ දශම සංඛ්‍යා වැටීම කියන කොටස. එතකොට මේ දශම සංඛ්‍යා වැටීම කොටස කියන කොටසේදී වාට දැනගන්න ඕනේ කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුන තමයි දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවට ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටීම, දශම සංඛ්‍යාවක් පළමු දශම ස්ථානයට වැටීම සහ දශම සංඛ්‍යාවක් දෙවන දශම ස්ථානයට වැටීම කියන එක. හරි. මේ දැන් අපි කතා කරමු කොහොමද අපි මේ තුන කරන්න කියන එක. පළවෙනි එක දශම සංඛ්‍යාවක් ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටීම කියන එක. හරි. මට කියනවා 25.35 කියන එක ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න කියලා. එතකොට මුලින්ම මම කරන්න ඕනේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න නම් මෙයා ගාව තියෙන පූර්ණ සංඛ්‍යා දෙක මොනවද කියන එක පිළිබඳව හඳුනා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ සංඛ්‍යාවට කලින් තිබ්බ පූර්ණ සංඛ්‍යාව සහ මේ සංඛ්‍යාවට පස්සේ තිබ්බ පූර්ණ සංඛ්‍යාව. එතකොට මේ සංඛ්‍යාවට කලින් තිබ්බ පූර්ණ සංඛ්‍යාව විදිහට අපි හඳුනාගන්නේ මෙන්න මෙතන දශම තිර දක්වා තියෙන ප්‍රමාණය. ඒ කියන්නේ 25 කියන ප්‍රමාණය තමයි මෙයාට කලින් තිබ්බ පූර්ණ සංඛ්‍යාව විදිහට හඳුනගන්නේ. එයාට පස්සේ තිබ්බ පූර්ණ සංඛ්‍යාව විදිහට හඳුනගන්නේ අපි මේ ඒන ප්‍රමාණයට එකක් එකතු වුණාම එන ප්‍රමාණය. ඒ කියන්නේ කලින් තිබ්බ සංඛ්‍යාව 25 කියන එක ඒකට එකක් එක්ක වුණාම තියෙන්නේ 26 කියන එක. එහෙනම් දැන් අපි තීරණය කරන්න ඕනේ මේක අපි වට යන්නේ 25ටද එහෙම නැත්නම් 26ටද කියන එක. එතකොට ඔයා බලන්න ඕනේ පළවෙනි දශම ස්ථානය දිහා. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටීමේදී ඔයා බලන්න ඕනේ පළමුවෙනි දශම ස්ථානය දිහා. එතකොට මේ පළමුවෙනි දශම ස්ථානයේ තියෙන අගය 5ට වඩා අඩු නම් අපි කලින් තියෙන පූර්ණ සංඛ්‍යාවටත් 5 හෝ 5ට වඩා වැඩි නම් පස්සේ තියෙන පූර්ණ සංඛ්‍යාවටත් මේක වටේනවා. එතකොට මෙතන තියෙන පළවෙනි දශම ස්ථානයේ තියෙන ප්‍රමාණය 5ට වඩා අඩුයි. ඒ හින්දා මෙතන එන්න ඕනේ පිළිතුර කලින් පූර්ණ සංඛ්‍යාව. ඒ කියන්නේ මේක 25.35 ආසන්න පූර්ණ වර්ග පූර්ණ සංඛ්‍යාවට වටේපුවාම පිළිතුර එන්න ඕනේ 25 කියන එක. දෙවෙනි එක ආසන්න පළමු දශම ස්ථානයට වැටීම. උදාහරණය 25.35 කියන එකම අපි ආසන්න පළමු දශම ස්ථානයට වට යන්නේ. එතකොට දැන් ආසන්න පළමු දශම ස්ථානයට වැටීමේදී ඔයා හඳුනා ගන්න ඕනේ ආසන්න පළමු දශම ස්ථානය මේ සංඛ්‍යාවට කලින් තියෙන ආසන්න පළමු දශම ස්ථානය සහ මේ සංඛ්‍යාවට පස්සේ තියෙන ආසන්න පළමු දශම ස්ථානය කියන එක. එතකොට මේකෙදි ඒක අපි ලියන්නේ මේ මුල ඉඳන් පළවෙනි දශම ස්ථානය දක්වා ලියන්න කලින් දශම ස්ථානයේ විදිහට කලින් පළමු දශම ස්ථානයේ විදිහට. ඒ ප්‍රමාණය මෙන්න මේ පළමු දශම ස්ථානයට එකක් එක්කහු කරලා ඊළඟ ප්‍රමාණය ලියන්න. ඒ කියන්නේ කලින් මෙයාට තියෙන කලින් පළමු දශම ස්ථානය තමයි 25.3 කියන එක මෙතන ඉන්නකන් ලිව්වා. ඊට පස්සේ මෙන්න මෙයාට ඒ කියන්නේ පළමු දශම ස්ථානයට එකක් එක්කහු කරපුවාම 25.4 කියන එක තමයි ඊළඟ දශම ස්ථානය වෙන්නේ. ඊළඟ පළමු දශම ස්ථානය වෙන්නේ. එහෙනම් දැන් මේකෙන් අපි තීරණය කරන්න ඕනේ 25.3ට අපි මේක වටේනවද 25.4ට මේක වටේනවද කියලා. එතකොට පළමු දශම ස්ථානයට වට යන්න කියපුවම අපි බලන්නේ දෙවෙනි දශම ස්ථානය දිහා. දෙවෙනි දශම ස්ථානයේ තියෙන අගය 5ට වඩා අඩු නම් කලින් අගයටත් 5 හෝ 5ට වඩා වැඩි නම් පස්සේ අගයටත් අපි මේක වටේනවා. එතකොට මෙතන තියෙන්නේ 5 කියන එකේනා. එහෙනම් අපි මේක වට යන්න ඕනේ ඉස්සරහා තියෙන අගයට. එතකොට
25.35 කියන එක පළමු දශම ස්ථානයට වටේකුවාම අපිට පිළිතුර එන්නේ 25.4 කියන එක. ඊළඟට ආසන්න දෙවන දශම ස්ථානයට වැටීම. උදාහරණය 5.999 කියන එක. එහෙනම් ආසන්න දෙවෙනි දශම ස්ථානයට වට යන්න නම් අපි මේ සංඛ්‍යාවට කලින් තියෙන දෙවන දශම ස්ථානය සහ මේ සංඛ්‍යාවට පස්සේ තියෙන දෙවන දශම ස්ථානය හඳුනා ගන්න ඕනේ. එතකොට ඒක අපි හඳුනාගන්නේ මේ ඉස්සරහා ඉඳන් දෙවන දශම ස්ථානය දක්වා ලියාගෙන යන්න එයා තමයි කලින් තියෙන අගය වෙන්නේ. එතකොට 5.999 කියන එක තමයි කලින් තියෙන අගය වෙන්නේ. ඊට පස්සේ අපි ඉස්සරහා තියෙන අගය හොයාගන්න මෙන්න මේ දෙවන දශම ස්ථානයට එකක් එක්කහු කරනවා. එතකොට දෙවන දශම ස්ථානයට එකක් එක්කහු වෙනවා කියලා කියන්නේ මෙතන 10ක් වෙනවා, මෙතන එකක් එනවා, මෙතන 10ක් වෙනවා, එතන එකක් එනවා, මෙතන 6ක් වෙනවා. එතකොට 6 කියන එක්කෙනා තමයි 5.999ට දශම බිඳුවයි එකක් එකතු වුනහම එන පිළිතුර. එහෙනම් මෙයාගේ දෙපැත්තේ තියෙන අගයන් දෙක තමයි 5.999 කියන එක සහ 6 කියන එක. ඊට පස්සේ අපි මේක වට යනවා. වට යද්දී අපි බලන්නේ දෙවන දශම ස්ථානයට වට යන්න කිව්වොත් අපි බලන්නේ තුන්වෙනි දශම ස්ථානය දිහා. තුන්වෙනි දශම ස්ථානයේ තියෙන අගය 5 හෝ 5ට වඩා වැඩි නම් අපි වට යන්නේ ඉස්සරහා තියෙන අගයට. එතකොට මේකේ තියෙන 9 කියන එක 5ට වඩා වැඩි. ඒ හින්දා අපිට ඉස්සරහා තියෙන අගයට තමයි මේක වට යන්න වෙන්නේ. එතකොට 5.999 ආසන්න දෙවන දශම ස්ථානයට වටේපුවාම එන පිළිතුර තමයි 6 කියලා කියන්නේ. දැන් ඔයාලට කරන්න පුළුවන් 13.6 අභ්‍යාසය.